නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ මීට මාස 3කට ඉහතදී මිය පරලොව යන්ට යෙදුණු අවුරුදු 5ක් වයස ඇති ආරිම් නිලස්නී රත්නායක දියණියට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසින් වැල්වායේ පදිංචි පින්වත් WD පියුමි මදුෂානී මෑණියන් ආරිම් රසික රත්නායක පියාණන් විසින් ඒ දෙමාපියන්ගේ ආදරණීය දියණිය 2021 ඔක්තෝබර් මාසයේ 7 වන දින ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා ගොස් සිටියේදී හදිසියේ අසනීප වීම හේතුවෙන් මිය පරලොව යන්ට යෙදුණා. ඒ මිය පරලොව ගියපු සිඟිති දුවට අවුරුදු 5ක් වයස ඇති සිඟිති දුවට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද ඒ දෙමාපියන් විසින් ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ සාංසාරික ගමන ගැන අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, මේ සසර ගමන ඉතා දීර්ඝ වූවකි. ඉතා දීර්ඝ වූ මේ සසර ගමනේ ඔබ බොහෝ දුක් අනුභව කොට තිබේ. ඔබ බොහෝ වේදනාවන්ට ලක් වී තිබේ. ඔබ බොහෝ ව්‍යසනයන්ට පත් වී තිබේ. මහණෙනි, එසේ ව්‍යසනයන්, එසේ පැමිණෙන මහා අරගල කරදර මැද, දුක් පීඩා මැද ඔබ හඬද්දී වැළපෙද්දී ඔබේ දෑහින් ගලාගෙන ගිය කඳුළුද වැඩි ඇත්තේ සතර මහා සමුදුරු දියද? බුදුරජාණන් වහන්සේට භික්ෂූන් පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සංසාර ගමන ගැන භාග්‍යතුන් වහන්සේ දෙසූ ධර්මයට අනුව අපට නම් තේරෙන්නේ ගෙවා ආ සසර ගමනේ දුක් වේදනා විඳිද්දී දෑහින් ගලා ගිය කඳුළුම වැඩි ඇති. ස්වාමීනි, මහා සාගරයේ එච්චර වතුර නැතු ඇති. සාදු සාදු මහණෙනි. ඉතා යහපත් ඔබ මේ සංසාර ගමන ගැන තේරුම් අරගෙන ඉන්න විදිහ. මහණෙනි, මේ සසරේ නොයෙක් ජාතිවල ඉපදෙමින් එද්දී ඔබේ දියණිය මිය යාම නිසා ඔබ හැඬූ කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. මහණෙනි, ඔබේ පුතු මිය යාම නිසා ඔබ හැඬූ කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. ඔබේ මව් මිය යාම නිසා ඔබ හැඬූ කඳුළු මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. ඔබේ පියා මිය යාම නිසා දෑහින් ගලා ගිය කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. ඔබ ආදරය කරන ඥාතීන්ට ව්‍යසනයේදී
ඥාති ව්‍යසන ඉදිරියේ හඬද්දී වැළපෙද්දී ගලා ගියේ කඳුළු එකතු කරොත් මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. නාන ප්‍රකාරයෙන් ව්‍යසන මැද කරදර මැද අඬ අඬා එන මේ ගමන මහා සාගරයකට වඩා කඳුළු පුරවන මේ ගමන බුදුරජාණන් වහන්සේ වදාලා ඒක උරුම කරගත්තේ ඇයි මහණෙනි? කාරණා 4ක් අවබෝධ නොකළ නිසා. මේ දුක්ඛ කියන දේ අවබෝධ කරන්නට බැරිවීම නිසා. මේ දුකට හේතුවයි කියන දේ අවබෝධ කරගන්නට බැරිවීම නිසා. මේ දුකේ නිරෝධයයි දුක නැති සැනසීමයි මේ කියලා අවබෝධ කරගන්නට බැරිවීම නිසා. මේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා අවබෝධ කරන්න බැරිවීම නිසා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා දුක්ඛිත සසර ගමනක් යෙදුනා. ඒ සංසාර ගමනේම කොටස්කාරයෝ විදිහට තාමත් අපි විඳෝමින් යනවා. බලන්න කොච්චර පීඩා, කොච්චර කරදර, කොච්චර සංතාප මේ සසරේ උරුමද? සසරේ පිංගුතුනේ සමහරලාවට එකම දුක යලි යලිත් අපි උරුම කරගන්නවා. දරුවෝ මිය යෑම නිසා අපි මේ ජීවිතේ අඬනවා. අපිට සමහරලාවට හිතෙන්නේ මේක මේ ජීවිතේ විතරයි කියලා. එනමුදු ඔය විදිහටම සමහරලාවට ආත්ම භාව ගණන් අපි අඬන්නේ නැති. ඒ නිසා අද තමන්ගේ සිඟිති දියණියගේ ඒ වියෝවීම හේතු කරගෙන දියණියට පින් අනුමෝදනා පිණිස කෙරෙන මේ ධර්මය තමන්ගේ ජීවිතයට ජීවිතාවබෝධයක් ලබා ගැනීම පිණිසම උපකාර කරගන්න. අද ඒ උදෙසා පවතින බොහෝම සොඳුරු ධර්මයක්, බොහෝම අර්ථවත් ධර්මයක් පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ ධර්මයේ දේශනා කිරීමේදී අපි මූලික කරගන්නේ සාකේත ජාතකය කියන ජාතක පුවත. මේ ජාතක පුවත භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සාකේත කියන නගරයට යාබද අංජන වනයේ වැඩ ඉන්න කාලේ. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සාකේත නගරයේ ඉඳලා අංජන වනයේ දෙසට වැඩම කරමින් හිටියා. ඒ කාලේ සාකේත නුවර වාසය කළ එක්තරා මහලු බ්‍රාහ්මණ ජෝඩුවක්, බැමිණියයි බ්‍රාහ්මණයයි. එදා මේ මහරු බ්‍රාහ්මණයා නගරයෙන් පිටතට යමින් හිටියා. ඔහුට නගර දොරටුව ළඟදී භාග්‍යතුන් වහන්සේව දැක ගන්නට ලැබුණා. ඒ බුදුරජාන් වහන්සේව දකිද්දී මොහුට තමන් යමින් හිටපු ගමන අමතක වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට දුවගෙන ගියා. දුවගෙන ගිහිලා බිම වැටිලා පෙරලිලා භාග්‍යතුන් වහන්සේව වන්දනා කළා, කකුල් දෙක වැළඳ ගත්තා. සම්බුදු සිරිපා යුග වැළඳ ගත්තා. වැළඳගෙන මෙහෙමයි කිව්වේ, අයියෝ මාගේ පුත්‍රය, දරුවෝ වුණාම වයසට ගියපු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නොවේද? මෙතෙක් කාලයක් අපව බලන්ට එන්නේ නැතුව කොහේද ගොහින් හිටියේ? අනේ පුත්‍රය, දැන් මම නම් නුඹව දැනගත්තා. ඒත් නුඹේ අහිංසක අම්මා නිවසේ අම්මා බලන්ට යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේව තමන්ගේ දරුවාට කතා කරනවා වගේ කතා කරලා එකතු කරගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ නිහඬව, මහා කාරුණිකයන් වහන්සේ වචනයක් නොදොඩා නිහඬව වැඩම කළා. ඉතින් මේ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේව නිවස ළඟට වැඩම කරවාගෙන ගිහිල්ලා අසුන් පනවලා වාඩි කරවලා ඉක්මනින් නිවස ඇතුළට ගියා බැමිණිය කැඳවාගෙන ඉන්න. බැමිණිය කැඳවාගෙන ආපු ගමන් මේ නිවසේ හිටපු වයසක බැමිණිය ඇයත් වැතිරුණා. බිම පෙරලිලා කියනවා, "අපේ මගේ පුතේ, මෙතෙක් කාලයක් කොහේද මේ ගියේ? ඔහොම වටිනවද දරුවෝ කටයුතු කරන එක? මහලු දෙමව්පියන්ට උපස්ථාන කරන්නේ නැතුව ඔහොම දාලා ගිහිල්ලා බලන්ටවත් එන්නේ නැතුව ඉන්නවාද?" කියලා නොඒක ආකාරයෙන් දෝෂාරෝපණ ආදියත් කර කර අඬා වන්දනා කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ හැම කාරණයක්ම ඉවසා වදාරා. ඒ ඉවසා වදාරමින් බුදුරජාණන් වහන්සේ ඒ සාකේත නගරයේ බ්‍රාහ්මණ ජෝඩුවට
එදා දානි වළඳලා ඉවරුණාට පස්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අහලා අවසන් වෙනකොට ඒ දෙන්නාම සෝතාපන්න වුණා. සම්බුදු සසුනේ රැකවරණයට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිතර වඩිමින් ඒ බ්‍රාහ්මණ යුවලට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනකොට ඒ දෙදෙනාටම අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට වාසනාව ලැබුණා. ඉතින් මේ සාකේත නගරයේ මේ සිදුවිච්ච සිදුවීම භික්ෂුන් වහන්සේලාට මහ පුදුම සහගත දෙයක්. අංජනවනයේ දම්සභා මණ්ඩපේ රැස් වෙච්ච ඒ භික්ෂුන් වහන්සේලා ඔය ගැනම කතා කර කර හිටියා. ආයස්මතුනි මේක හරි පුදුම වැඩක් නේ. අපගේ භාග්‍යතුන් වහන්සේ මේ බෝධිසත්වයෝ කාලේ උන්වහන්සේගේ පියාණන් උනේ සුදවුන් මහ නිරිඳු කියලා හැමෝම දන්නවා. උන්වහන්සේගේ මෑණියන් උනේ මහා මායා බිසෝන් වහන්සේ බව හැමෝම දන්නවා. එහෙම දැනගෙන තියෙද්දිත් ඇයි මේ වයසක බමුණයි වැමිණියයි අපේ පුතා කියමින් බුදුරජාන් වහන්සේ ළඟට ආවේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේත් ඇයි ඒක නිහඬව ඒ විදිහට ඉවසා වදාරේ. ආයස්මතුනි මේක නම් තේරෙන්නේ නැහැ කියලා මේ ගැන කතා වෙමින් ඉද්දී ඔන්න බුදුරජාන් වහන්සේ වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ගෙන් අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ වැඩම කිරීම නිසා නුඹේ කවර කතාවක්ද අඩාල වුනේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර වයසක යුවලගේ සිදුවීම ගැනයි අපි කතා කළේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය දෙදෙනා මට පුත්‍රයා කියලා කිව්වේ මේ ආත්මේ විතරක් නෙවෙයි. ඔය බ්‍රාහ්මණයා නොකඩවාම ආත්ම භාව 500ක් මගේ පියා වෙලා සිටියා. මහණෙනි ආත්ම භාව 500ක්ම මගේ සුළු පියා වෙලත් හිටියා. ආත්ම භාව 500ක්ම මගේම සීයා වෙලත් හිටියා. ඒ කාලේ පුරාවටම පුතා කියලාමයි කතා කළේ. ඒ පුතා කියපු පුරුද්ද මේ ජීවිතයටත් පැමිණිලා. ඊළඟට මහණෙනි ඔය බැමිණිය නොකඩවාම ආත්ම භාව 500ක් මාගේ මව් වෙලා හිටියා. ආත්ම භාව 500ක්ම මාගේ සුළු මව් වෙලත් හිටියා. ආත්ම භාව 500ක්ම මාගේ ආච්චි අම්මා වෙලත් හිටියා. ඔය විදිහට ආත්ම භාව 1500 ගානේ ඔය බ්‍රාහ්මණයාගේ අතේත් ඔය බැමිණියගේ අතේත් මං වැඩිලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම මගේ පුතේ කියලා දරු පෙමක් තිබුණා. දැන් බලන්න තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුටත් දරු පෙම තියෙනවා. ඊළඟට සුළු මෑණියන් සුළු පියාණන්ටත් දරු පෙම තියෙනවා. ඊළඟට ආච්චි සීයා වුණාට පස්සේ බොහොම හුරතලයට දරු පෙමක් තියෙනවා. ඒ දරු පෙමට පුතේ කියපු පුරුද්ද මේ ජීවිතේටත් ඒ විදිහටම පැමිණිලා. බුදුරජාන් වහන්සේ ඒ ගැන වදාලා මේ සසර ගමනේ යන සත්වයාගේ සාංශාරික බන්ධන හැදෙන විදිහ ගැන හරි ලස්සන ගාථාවක්. අපි අපේ ජීවිතේ මතක තබා ගත යුතු අර්ථයක් මේක. යම් කෙනෙකු දුටු පමණින් සිත පිහිටයිද ඔහු ගැන. පැහැදීමක්ද ඇතිවෙයි ඔහුගේ වැඩ කටයුතු ගැන. මෙසේ සිත පහදී නං කලින් නොම දුටු අය ගැන. සසරෙහි පුරුදු මිස එහි ඇතිද කිසිවක් වෙන. සංසාර පුරුද්ද. ඒකයි මා කිව්වේ මේ සාංශාරික ගමනේ අපි එනකොට එකම ස්වභාවයන් පින්වතුනි යලි යලිත් අපට මුණ ගැහෙනවා. මේ මුණ ගැසෙමින් ගොඩාක් දුක් අඳෝනා මැද යන ගමනක් මේ සසර කියලා කියන්නේ. ඒ නිසාමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර ගමනින් නිදහස් වීමක් ගැන අපට මේ ධර්මයේ තුල කියා දෙන්නේ. මොකද මේ දුක්ඛං කටළු වල නිමාවක් සසරේ යෑම නිසාවෙන් නම් කවදාවත් අපට උදා කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේට පුතේ කියාගෙන ඒ ළඟට ආපු බ්‍රාහ්මණ ජෝඩුවට බුදුරජාණන් වහන්සේ රැකවරණ සැලසුවානේ. ඒ දෙදෙනාම අනාගාමී වුණා. ඒ දෙදෙනා අනාගාමී වෙලා කාලක්‍රියා කරන දවසේ
ඒ දෙදෙනාගේ චිතක දවන මොහොතට භාග්‍යතුන් වහන්සේද වැඩම කළා. ඒ වැඩමකොට බුදුරජාණන් වහන්සේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ අර්ථයන් තේරුම් ගැනීමට වටින ඉතා සුන්දර සූත්‍ර දේශනාවක් දේශනා කළා. ඒ දේශනාව සුත්ත නිපාතය කියන උතුම් පොත් වහන්සේ තුළ සංග්‍රහ වෙනවා ජරා සූත්‍රය නමින්. එහි බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. අප්පං වත ජීවිතං ඉදන් ඕරං වස්ස සතාපි මීයති. සැබැවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ. වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ. මේ ජීවිත කතාව ගත්තොත් ඉතාම කෙටි කලකට තියෙන එකක්. කෙටි කාලේ ගත කරලා වසර 100ක් වගේ ඇතුළත එක් අවස්ථාවන්හිදී එක එක්කෙනා මේ ලෝකෙ දාලා යනවා. එක එක්කෙනා උරුම කරගන්නේ එක අවස්ථා. ඇතමෙක්ගේ අවුරුදු 100 මුල්ම අවදියේදී මේ ජීවිතෙන් යන්න යනවා. ඇතමෙක් ටික කලක් ගත කරලා යන්න යනවා. ඇතමෙක් මධ්‍යයට පැමිණිලා යන්න යනවා. ඇතමෙක් අවසාන භාගයට පැමිණෙන තෙක් සිට යන්න යනවා. කවුරුත් සදාකාලිකව ඉන්නේ නැහැ. පින්වතුනි, එක එක්කෙනාට උරුම මෙච්චරයි කියලා ඒ කෙනාවත් දන්නේ. මෙහෙමයි මේ සසර. අපි උරුම කරගත්තේ කොච්චර ආයු ප්‍රමාණයක්ද කියලා අපි දන්නේද නැහැ. මේ ජීවත් වෙනවා යම් මොහොතක අපේ ආයුෂ අවසන් වෙනවාද? අපේ කර්මයක් බලවත් වෙනවාද? අපිට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. යෝ චේපි අතිච්ච ජීවිතේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ. යම් කෙනෙක් අවුරුදු 100කට වඩා ජීවත් වුණත් අතකෝසෝ ජරසාපි මීයති. ජරාවෙන් දුකට පත් වෙලයි ඔහු මැරෙන්නේ. ඒකින අවුරුදු 100කට වඩා ජීවත් වෙනවා කියලා කියන්නේ හොඳට සුවසේ ඉන්න හම්බ වෙන්නේ. ගොඩාක් වයසට ගිහිල්ලා ගොඩාක් දිරලා දිරන ලද ශරීරයක් ඇතුව වාසය කරලා තමයි එයාට මැරෙන්න වෙන්නේ. එහෙම මැරෙන ජීවිතේ සෝචන්ති ජනා මමායිතේ නහි සත්තා නිච්චා පරිග්ගහ. මම මගේ යයි සිතාගෙන ශෝක කරත්මය. මෙහෙම අහිමි විවි යන මරණය උරුම කරගත්ත ජීවිතයක කෙනෙක් මම මගේ කියලා යම් දෙයක් ගැන හිතමින් වාසය කරනවාද? ඒ නිසාම ඒ කෙනාට ශෝකය උරුම වෙනවා. යමක් මම කියලා අපි ග්‍රහණය කරගන්නවද අල්ලගන්නවද පින්වතුනි? එතන ශෝකයමයි. යමක් මගේ කියලා ග්‍රහණය කරගන්නවද? එතන ශෝකයමයි. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ විශාකා මහෝපාසිකාවට එක් අවස්ථාවක දේශනා කළේ විශාකා. නුඹ මම මගේ කියලා අල්ලා ගන්න දේවල් 100ක් තිබුණොත් නුඹට දුක් 100ක් තිබේ. මම මගේ කියා අල්ලා ගන්නා දේවල් 50ක් නුඹට තිබේ නම් විශාකා නුඹට දුක්ද 50ක් තිබේ. ශෝක වෙන්නට කරුණු 50ක් තිබේ. මම මගේ කියලා අල්ලගන්න දේවල් 10ක් නුඹට තිබේ නම් දුක් වෙන්නට ශෝක වෙන්නට කාරණාවෝ 10ක් තිබේ. මම මගේ කියා අල්ලා ගන්නා දේවල් එකක් තිබෙන තැන ශෝක වෙන්නට එක කරුණක් තිබේ. යමෙකුගේ ජීවිතයේ බඳු දේ නැතිනම් ඔහුට ශෝකේ නැත. බලන්න පින්වතුනි, අපේ ජීවිතය ගැන අපි ගොඩාක් මේ ධර්මයේ තුලින් තේරුම් ගන්න ඕන. මොකද ශෝකයම උරුම කරගත්ත ගමනක්. අනපේක්ෂිත සිදුවීම් ගණනාවක් මේ ජීවිතය කියලා කියන්නේ. නහි සත්තා නිච්චා පරිග්ගහ. අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය. මේ අල්ලගෙන ඉන්න කිසිම දෙයක් සනාතන නෑ. සනාතන කියලා කියන්නේ ස්ථිරසාර නෑ. සදාකාලික නෑ. වෙනස් වී යනවා, වෙනසී යනවා, කැඩී බිඳී යනවා, අහිමි වී යනවා. එකක්වත් සදාකාලික නෑ. මේ ලෝකේ සදාකාලිකයි නිට්ටයයි කියලා
ගොම පිටක තරම් දෙයක් නෑ. ඔක්කොම අනිත්‍යයි. අපිට අහිමිවීමක් එනකොට අපේ හිතට දැනෙන හිතුවිල්ල තමයි මෙව්වා මටමයි වෙන්නේ. අපි එහෙම හිතුවාට පින්වතුනි ඒක එහෙම නොවේ. මේක උපන් සත්වයාට තියෙන ධර්මතාවක්. ඒ ධර්මතාව කෙනෙක් තේරුම් ගන්නවා නම් ආන්ගේ තේරුම් ගන්න කෙනා තමයි මේ දුක්ඛිත ගමනින් නිදහස් වෙන්න ඕන කියලා හිතන්නේ. මොකද මේ ලෝකයේ තුල තියෙන්නේම විනා භාවං සන්ත මේ විදං වෙනස් වෙන ලෝ දහම හැම තැනම තිබෙත්තේ. කොයි පැත්ත හැරිලා බැලුවත් පේන්න තියෙන්නේ වෙනස් වීමක්මයි. බඹලොවේ බැලුවත් වෙනස් වීමමයි. දෙවියන් අතරේ බැලුවත් වෙනස් වීමමයි. මේ මනුස්ස ලෝකේ කොයි දිසාවේ හැරී බැලුවත් මොන රටේ හැරිලා බැලුවත් මොන ජාතීන් අතර හැරී බැලුවත් මොන සමාජ මට්ටමක් තුළ හැරී බැලුවත් වෙනස් වීමමයි තියෙන්නේ. වෙනස් වෙනවා. ඉති දිස්වා නාගාර මාවසේ මෙය කෙනෙක් නුවණින් දකිනවා නම් ඒ ගොඩාක් නුවණැති පුරුෂයෝ ගිහි ගෙදරක වාසය කරන්නේ නැහැ කියනවා. ඇයි හේතුව? වද බන්ධන ගොඩක් වෙනස් වෙන දේවල් ගොඩාක් එක්ක ඇලුම් කර කර ජීවත් වෙන්න වෙලා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරනකොට ඒ ඔක්කොම උරුම නැන්ද? ගිහි ජීවිතය ඇතුලේ වෙනස් වෙන දේවල් මගේ කියලා අල්ලාගෙන ජීවත් වීම උරුමයි. ඇයි බලන්න පින්වතුනි, තමනුත් ලෙඩ වෙන, තමනුත් නාකි වෙන, තමනුත් මැරෙන ස්වභාවයෙන් යුක්තව වාසය කරමින් යුග ජීවිතයකට එළඹෙනවා කියලා අපිට තවත් මැරෙන, තවත් ලෙඩ වෙන, තවත් නාකි වෙන කෙනෙක්ව මගේ කියලා සමීප කරගන්න වෙනවා. ග්‍රහ ජීවිතයේ තියෙන බන්ධන. එහෙම සිදුවීමක් වුණා ඒ කාලේ එක්තරා රජෙකුට. ඒ රජුරුවන්ගේ නම මුණ්ඩරාජ. විවාහ ජීවිතයට පත් වුණා ගොඩාක් හීන තියාගෙන. විවාහ වුණේ බොහොම ලස්සන රූබර බිසවක් එක්ක. ඇයගේ නම බද්දා. මේ බද්දා කියන දේවී විවාහයට පත් වෙලා ඊටාම කෙටි කලකින් හදිසි රෝගයක් නිසාවෙන් මිය ගියා. මේ රජුරවන්ට වාව ගන්න බෑ. උහුලා ගත නොහි දුකින් රජුරුව වැළපෙන්න පටන් ගත්තා නොදරුවෙක් වගේ. රජුරවන්ගේ මුළු ලෝකෙම කඩා වැටුණා. එහෙම තියෙද්දි රජුරවන්ගේ හිතේ ශෝකේ නිව්වේ නාරද මහතෙරුන් වහන්සේ. නාරද මහතෙරුන් වහන්සේ රජුගේ ශෝක ගින්න නිවාලීම පිණිස දහම් සිසිලසේ දහම් වරුසා වැස්සෙව්වා. ඒ දහම් වරුසාවේ තිබුණේ මෙහෙම දෙයක්. පංචමානි මහරාජ අලබ්බනීයානි ඨානානි. මහරාජය, මේ සාංසාරික ගමනේ යන සත්වයාට නොලැබිය හැකි කාරණා පහකි. ඒ කරුණු පහ ලැබිය නොහැක්කේමය. කිසිවෙකුටවත්, දේවේනවා දෙවියෙකුටවත්, මාරේනවා මාරයාටවත්, බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුටවත්, සමනේනවා ශ්‍රමණයෙකුටවත්, කේනචිවා ලෝකස්මින් මේ ලෝකෙ කිසිම කෙනෙකුටවත් ඒ පහ ලබන්න බෑ. මහරාජය, ජරා ධම්මං මා ජීරතීති අලබ්බනීයන් ඨානං. වයසට යන දේ වයසට යන්න එපා කියන කරුණ නොලැබිය හැකි දෙයකි. ඒක කවුරුත් ලබන්නේ. ඒක මේ ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බෑ. හැමෝම නාකිවීම පැත්තට ඇදෙනවා. නාකිවීම කියන දේ උරුම කරගෙන ජීවිත යාත්‍රාව ගෙවනවා. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනීයන් ඨානං. ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු දේ ලෙඩ නොවේවා කියන කරුණ නොලැබිය හැකි දෙයකි. තමනුත් ලෙඩ වෙනවා. තමන් ආදරය කරන අයත් ලෙඩ වෙනවා. නවත්තන්න බෑ. ඒක අපිට විතරක් පෞද්ගලික උරුම එකක් නෙවෙයි පින්වතුනි. පොදුවේ සංසාර ගමනේ පටලැවිච්ච සත්වයාටම උරුම එකක්. මරණ ධම්මං මා මීයතිති අලබ්බනීයන් ඨානං. මැරෙන දේවල් නොමැරේවා කියන කරුණ නොලැබිය හැකි දෙයකි. නස්සන ධම්මං මා නස්සතිති අලබ්බනීයන් ඨානං.
නැසෙන දේවල් නොනැසේවා කියන කරුණ නොලැබිය හැකි දෙයකි. කය ධම්මං මා කීයති අලබ්බනීයන්ට අහනං. ගෙවී යන දේ ආයුෂ ගෙවී යන්නේය, කාලය ගෙවී යන්නේය. මේ කිසිවක් ගෙවී යන දේවල් ගෙවී නොයේවා කියන කරුණ නොලැබිය හැකි දෙයකි. කොයි තරම් සත්‍යයක්ද? කොයි තරම්නම් සත්‍යයක්ද පින්වතුනි? ඒ සත්‍යයක් වශයෙන් තේරුම් අරගෙන ජීවිතේ සම්බන්ධයෙන් පරිණත දැක්මක් ඇති කර ගැනීමමයි අපට සැනසුම. වෙන කිසිවක් නෑ. අපිට මේ ශෝක වැළපීම් එනකොට පින්වතුනි පපුව දාගෙන යන ස්වභාවයෙන් නිදහස් වෙන්න නම්, අපේ ජීවිතයට කංකටොළු එනකොට ශෝකාග්නියෙන් දැවෙන ස්වභාවයෙන් අපි නිදහස් වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ පරිණත භාවය ඇති කර ගන්න එකමයි. වෙන කිසිම විකල්පයක් ඇත්තේ නෑ. මරණේ පිත්තං පහීයති යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති. සිතා සිටියද කෙනෙක් මම මගේ යයි කියා මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා. මරණය කියන ජීවිත සන්ධිස්ථානයේදී ජීවිතවල මරණය කියන අනිවාර්ය උරුමයක් තියෙනවා. ඒ උරුමයත් එක්ක මම මගේ කියලා අල්ලගත්ත හැම දෙයක්ම එක සැනකින් එක මොහොතකින් නැති වී යනවා. අපි ගත්තොත් මම මගේ අපේ අය අපි මෙහෙම එකට ඇලුම් කරගෙන ඉන්නවනේ. මේ ඔක්කොම පින්වතුනි මරණය කියන අවසන් මොහොතෙක් අපි එකට වාසය කරද්දී අපේ ඥාතියෝ එකපාර මරණය උරුම කරගන්නවා. ඒ අය අවසන් මොහොතට ආපු ගමන් අර සම්බන්ධ ඉවරයි. ඒ අය වෙනත් ලොවකට යනවා. අපේ මරණය ආපු ගමන් අපි මෙහි සජීවී අජීවී යම් තාක් දේ මගේ කී හිටියද හැමදේම අහිමිලා යනවා. ඒකයි වදාළේ මරණයෙන් ඒ ඔක්කොම දේවල් එයා දාලා යනවා. ඒතන් දිස්වාන පණ්ඩිතෝ නැනවතා මේ කරුණ හොඳින් හිත තුල තියා. මේ කාරණේ ඥානවන්තයෙක් හොඳට හිතට ගන්නවා. මං මරණයට පත් වෙන මොහොතේ මේ මම මගේ කියලා අල්ලගත්ත ඒවා ඔක්කොම ටික මට දාලා යන්න වෙනවා කියන කාරණේ න මමත්තාය න මේත මාමකෝ. ඒ කෙනා කිසිම දවසක මම මගේ කියලා ඇලෙන්න යන්නේ නැහැ. ඇයි ඇලුනා කියලා ඇති ඵලය නැති නිසා. ඇලුනාට ප්‍රයෝජනයක් නැහැනේ. අරගෙන යන්න බෑ, තමන් එක්ක එන්නේ නෑ, තමන්ට යන්න පුළුවන්කමක් නෑ. අපි හිතමු අපි ආදරය කරන කෙනෙක් මෙලොවින් පරලොවට යනවා. එයාත් එක්කම අත්වැල් බැඳගෙන අපිට පරලොවට යන්න බෑ. එහෙම එකක් නෑ. මේ සාංශාරික ගමනේ එක එක්කෙනා කර්මානුරූපව උරුම කරගත්ත කතාවක් තියෙනවා. ඒ කතාව තමන් විසින්ම නිර්මාණය කරගන්න එක. තමන් මේක හදා ගන්නවා. තමන් කර්ම කරනකොට ඊට අනුරූප එකක් නිර්මාණය වෙනවා. ඒක තමන් හදා ගන්නවා කියලා කියන්නේ තමන්ගේ කායික ක්‍රියාවට අනුව ඒක හැදෙනවා. තමන්ගේ වචන වලට අනුව ඒක හැදෙනවා. තමන්ගේ හිතුවිලි වලට අනුව ඒක හැදෙනවා. ඒ නිසා මේ ස්වභාවයන් හොඳට තේරුම් අරගෙනයි ජීවිතේ ගත කරන්න ඕන. හරියටම ජීවිතය ගැන කියනවා නම් ජීවිතේ මෙන්න මේ වගේ. සුපිනේන යතාපි සංගතං පටිබුද්ධෝ පොරිසෝ න පස්සති. සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි සැනින් අවදි වී බලද්දී ආදරය කරන අයත් එක්ක හරීම සන්තෝෂින් ඉන්න හැටි අපි හීනයක් දකිනවා. අපි හිතමු අපි මිය පරලෝ ගියපු ආදරණීය ඥාතීන් එක්ක අපි එකට තුරුල් වෙලා සන්තෝෂින් විනෝදින් ඉන්න අපි හීනයක් දකිනවා. අපි ටික මොහොතකින් ඒ හීනෙන් අවදි වෙනවා. අවදි වෙනකොටම හීනේ බඳ වෙනවා. හීනේ නැතු වෙනවා. හීනේ නැති වුණාට පස්සේ අපිට ඉතුරු වෙනවා යථාර්ථය. අපිත් එක්ක එකට ජීවත් වෙච්ච අය යමෙක් අහිමි වුණා නම් අහිමි වුණාම තමයි. ආයෙ එන්නේ නැහැ. ආයෙ ලැබෙන්නේ නැහැ ඒ අයත් එක්ක සමාගමයක්. ඔය වගේ
ඒවම්පි පියායිතන් ජනං පේලං කාල කතන්න පස්සති. මේ ලෙසින් තමා ප්‍රිය කළ අයද මෙරෙද්දී නොම ලැබේ යළි දකින්නට කොතෙක් හඬද්දී. ඒ වගේ ප්‍රිය කරපු ඥාතියෝ අහිමි වෙවී යද්දී ආයේ කොච්චර හැඬුවත් කොච්චර වැළපුවත් ආයේ අපිට දකින්න ලැබෙන්නේ. දිට්ඨාපි සුතාපි තේ ජනා යේසං නාම මිදං පෞච්චති. ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට මරණයේදී හැර දමා යයි එනම ඉතිරි කොට. ඒ අය ගැන අහලා හෝ දැකලා හෝ ඒ වගේ දෙයක් අපේ ජීවිතයට තියෙනවද? මරණයේදී ඒ ටික විතරක් ඉතුරු කරලා ඒක නයන්ට යනවා. අසවල් ස්ත්‍රියාව අසවල් පුරුෂයා අනේ මෙහෙම කෙනෙක් කියලා අපට ඔහුගේ නාමය මුල් කරගෙන කියන්න දෙයක් විතරක් ඉතුරු වෙනවා. කතාබස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේ එම කලට. ඊට පස්සේ කියන්න තියෙන්නේ නම විතරයි. වෙන පෙන්නට සටහන නැතිව යනවා. බලන්න ජීවිතේනේ. අපි හැමෝගෙම ජීවිත කතාවේ උරුමය පින්වතුනි මේක නෙමෙයිද? අපිට කලින් අපි අද මේ පය ගහලා ඉන්න පොළවේ කොච්චර හිටියද? අපි සමහරවිට ඇතැම් තැන්වලට ගිහිල්ලා පරණ වලව් දිහා බලාගෙන අපි කියනවා අහවල් මුදලිතුමා අහවල් වලව්කාරයා හිටපු තැන ඔය කියලා. නමක් කියන්නේ. අද සමහරවිට අපිට පරණ ගීත අහන්න ලැබෙනවා. අපි එතකොට ඒ ගීතය ගැන කියනවා ඔය අසවල් නම් ඇති ගායකයාගේ ගීතය. ඔය ගීතය ලිව්වේ අසවල් නම් ඇති කෙනා. ඔය ගීතයට තනු හැදුවේ අසවල් නම් ඇති කෙනා. නම විතරයි කියන්න තියෙන්නේ. වෙන මොකුත් නැත්තේ නේ. ඒ කෙනා මේ ලෝකේ දාලා යන්න ගියා. ඉතුරු වෙන්නේ ඔහුගේ නාම මාත්‍රික මතක සටහන් ටිකක් විතරයි. ශෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මමායිතේ තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අචරින් සුකේම දස්සිනෝ. මම මගේ යන දේට ගිජු වෙලා වසන්නේ. ශෝක වැළපුම් මසුරුකං බැහැර නොයන්නේ. එනිසාය මුනිවරුන් හැම බැදුම් නසන්නේ. බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ. යම් කෙනෙක් මම මගේ කියන දේට ගිජු වෙලා වාසය කරන්නට ගත්තොත් ඒ කෙනාට ඉතුරු වෙනවා කියනවා ශෝකය, වැළපීම, මසුරුකම. ගොඩාක් ජීවිතවල පින්වතුනි ජීවිතාවසානය ඕන ඔය විදිහට තමයි තීරණය වෙන්නේ. ශෝකයත්, වැළපීමත්, මසුරුකමත් කියන තැන. ඇයි හේතුව පින්වතුනි මේ ලෝකයට ඇවිල්ලා අපි නානා විධ දේ අල්ලා ගන්නවා. බලන්න පෞද්ගලිකව තම තමන්ගේ ජීවිත කතාව දෙස. කොයි හෝ ලෝකයක ඉඳලා කලලයක් විදිහට අපි අම්මාගේ කුසේ පිරිසිඳ ගත්තා. ඒ අම්මා අපිව මේ ලෝකයට සාදරයෙන් පිළිගත් නිසා, ඒ තාත්තා අපිව මේ ලෝකයට සාදරයෙන් පිළිගත් නිසා අපි ආරක්ෂා වෙලා ජන්මලාභය ලැබුවා. ඒ ජන්මලාභය ලබන්න තරම් පුණ්‍ය ශක්තියක් අපිත් අරගෙන ආවා. අරගෙන අවිල්ලා අපි වැඩෙන්න පටන් ගන්නකොට ටික ටික අපිටම කියලා අපි උපදින තැනට අනුව පෞල් සංස්ථාවක්. ඒ පෞල් සංස්ථා ගත්තොත් එක එක්කෙනාට විවිධාකාරයෙන් අපි වගේම උපන් අය. ඒ අය උපන් තැනට අනුව පෞල් සංස්ථා ගොඩාක් වෙනස් වෙලා. උපන් තැන අනුව. ඇතැම් කෙනෙක් වීදියක ඔහේ හිඟා කන අම්ම කෙනෙකුගේ බඩකින් උපදින්නේ. එයාට උරුමයක් නැහැ. එයාට උරුම දූවිලිත් හැවරුණු වීදිය. ඇතැම් කෙනෙක් උපදින්නේ මහා යාන වාහන ඇති, මහා මන්දිර ඇති එබඳු පවුල් පසුබිමක අම්මා කෙනෙකුගේ කුසේ. එයාට උපතින්ම සුඛෝපභෝගී ජීවිතයක්.
උපත අනුව වෙනස් වෙලා යනවා. හැබැයි අපි එන්නේ නූල් පොටක්වත් ඇගේ නැතුව අපි අරගෙන එනවා නම් අරන් එන්නේ පුණ්‍ය ධනය පමණයි. එච්චරයි. ඒක අරගෙන එනකොට අපි ඒ මෙහි පැමිණිලා මේ ජීවිතය ගත කරනකොට බලන්න එකින් එක මගේ කරගන්න නැද්ද කියලා? මගේ කියලා ඥාති සමාගමයක් හැදෙනවා. මගේ කියලා මිත්‍ර සමාගමයක් හැදෙනවා. මගේ කියලා හුරතල්ලු හැදෙනවා. මගේ කියලා අජීවී වස්තු ගොඩාක් හැදෙනවා. පුංචි කාලේ මගේ සෙල්ලම් බඩු. ඊට ලොකු වෙද්දී මගේ පොත්පත්. ඊට ලොකු වෙද්දී මගේ සපත්තු, මගේ සෙරෙප්පු, මගේ ඇඳුම්, මගේ මේකප් සෙට් එක. තව ටිකක් ලොකු වෙනකොට මගේ බිරිඳ, මගේ ස්වාමියා. තව කාලය යනකොට මගේ දරුවෝ. තවත් කල් යනකොට මගේ මුණුපුරෝ, මිනිපිරියෝ. අපි අල්ල ගන්නවා. අල්ලා ගැනීම එක්ක දැන් මිනිස්සු ගෙවල් දොරවල් හදනවා. ඒ ගේ දොර හදනකොට ඔය වයසක උදවිය අපිත් එක්ක කියලා තියෙනවා. ස්වාමින්වහන්සේ මේ ගෙදර ගඩොල් කැටයක් වැලි කැටයක් ගානේ තියෙන්නේ මගේ දාඩිය. එහෙම කියනවා. ඒ කියන්නේ මුළු ඉඩම අරගෙන මුල ඉඳලම ගේ හදලා තියෙන්නේ මේ මිනිස්සයා. ඒ මිනිසයාට ගේ සම්බන්ධයෙන් තියෙන බැඳීම ගඩොලක් ගානේ තියෙනවා. ගඩොලක් ගානේ බැඳීම් තියාගෙන ජීවිතය ගත කළත් අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා. ඒක තමයි ජීවිතය උරුමේ. ඉතින් එහෙම ජීවිතේ යන්න යනකොට අර අල්ලාගෙන හිටපු කෙනාට ලේසි වැඩක් වෙනවාද ඕක? හිතන්න පුංචි කාලයකට ටික කාලයකට දරුවන්ගෙන් ඈත් වෙලා යන්න සිද්ධ වුණොත් ඒක කොතරම් හදවතකට වේදනාවක්ද? දරුවන්ගෙන් ඈත් වෙලා දුරු රටකට යන්න වෙනවා ටික කාලයකට. කොතරම් වේදනාවක්ද? එහෙව් එකේ යලි නොයනා පරිද්දෙන් යන්න වෙන ගමන කොතරම් වේදනාකාරී, කොතරම් වෙහෙසකර, කොතරම් අපහසු එකක් වේවිද? අපි ඒ ගැන පින්වතුනි කල්ැතුවම හිතිය යුතුයි. කල්ැතුවම හිතුවේ නැත්තම්, කල්පනා කරන්න දක්ෂ වුණේ නැත්තම්, අතහරින්න ඕන දේ අතහැරලා දැමිය යුතුයමයි කියන තැනට අපි ආවේ නැත්තම් පින්වතුනි අන්තිමේ අපි අසරණ වෙනවා. අන්ත අසරණ වෙනවා. ඒ අන්ත අසරණ වීම හරියට මේ වගේ. රිලවුන් ඇල්ලීම පිණිස රිලා වැද්දන් රිලවුන්ට අමුතු පහේ උගුලක් අටවනවා. ඒකට ගන්නේ තැඹිලි ගෙඩියක්, කුරුම්බ ගෙඩියක්, තල් ගෙඩියක් වගේ මැද ලොඳ තියෙන ගෙඩියක්. ඒ ගෙඩියේ චූටි සිදුරක් හරනවා. ඒ සිදුරෙන් පුළුවන් රිලවෙකුට තමන්ගේ අත අමාරුවෙන් දාගන්න. අතින් අතට පැනගෙන යනකොට රිලව් මේ ගෙඩිය දැකලා නවතිනවා. ඒ ගෙඩිය රිලවෙකුට ඔසවාගෙන යන්න බැරි වෙන විදිහට තදට ගැට ගහලා තියෙන්නේ. ඒ රිලව බලනවා මුලින්ම මේක ඔසවාගෙන යන්න උට බෑ. එතකොට ඌ කරන්නේ තමන්ගේ අත අමාරුවෙන් අර සිදුරෙන් ඇතුළට දානවා. ඇතුළට දාපුවම ඌට අහු වෙනවා ඇතුලේ ලොඳ තියෙනවා. ඒ ලොඳ ටික හූරලා ලොඳ මිටක් මේ රිලව හදනවා. හදන ලොඳ මිට සකස් කරගත්ත ගමන් උගේ අත අමාරුවෙන් ඇතුළට දැම්මේ. යලි එළියට අරගන්න බෑ. ඇයි? අතේ ගොඩක් දේවල් පිරීලා. ඒ අත එළියට අදින්න හදනකොට එන්නේ නෑ. ඒ රිලව මොර දෙන්න පටන් ගන්නවා. එතකොට වැද්දාට පණිවිඩය යනවා ඔන්න එකෙක් අහු වුණා. වැද්දා මේ මොහොතේ එනවා මුගුරක් අරගෙන. මුගුර අරගෙන එනකොටත් රිලවට හිතා ගන්න බෑ. ඇයි මට බේරෙන්න බැරි? මොකද්ද මං බැඳිච්ච තැන? ඌ එක මොහොතකට අර ලොඳ ටිකට තියෙන ආසාව අත්හැරියා නම් ඌට සැනසille අත එළියට අරගෙන පැනලා යන්න පුළුවන්. ඌට බැරුව යනවා. ඌට ඥානෙ උපදින්නේ නැතුව යනවා. ඌට කල්පනාවක් එන්නේ නැතුව යනවා. ඒ නිසා ඌ අසරණ වෙනවා.
මනුස්ස ලෝකෙන් යන්ට යනකොට ගොඩාක් මිනිස්සුත් ඒ රිලව වගේම අසරණ වෙනවා. ඒ අසරණ වෙන්න හේතුව මේ ලෝකේ තමන්ට ආදරය කරපු අයට තමනුත් තදින් බැඳී ඉඳීම. ඊළඟට තමන් මහන්සියලා හරි හම්බ කරගත්ත දේවල් වලට තමන් බැඳී හිටීම. ඒකේ අපිට සාමාන්‍යයෙන් කතා කරගෙන ගියොත් අපිට ඒකේ වැරද්දක් කියන්න බෑ. තමන් හම්බ කරගත්ත දේවල් වලට තමන් බැඳෙන්නේ නැත්තම් වෙන කවුරු බැඳෙන්නද කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එසේ තර්ක කර කරම මැරිලා යයි. එච්චරයි. ජීවිතය සම්බන්ධයෙන් සැනසුමක් නම් ලැබෙන්නේ නැහැ. සැනසුමක් කැමති නම් පින්වතුනි සැනසීම තියෙන්නේ එකම එක තැනක. ඒ තමයි අත්හරින තැන. ඇයි අත්හරින තැන සැනසුම තියෙන්නේ? කොහොමත් අත්හැරලා යන්න වෙන නිසා. කොහොමත් අත්හැරලා යන්න වෙන නිසා අත්හරින තැන සැනසීම තියෙනවා. කොහොමත් අත්හැරලා යන්න වෙන දෙයක් අතහැරලා යන්න බැරි විදිහට අල්ලා ගත්තොත් එහෙම එතන තියෙන්නේ දුක, වේදනාව, ਸੰతాපය, මසුරුකම විතරමයි. වෙන මොකුත් නැහැ. ওই කාරණේ නුවණින් දැනගෙන තමයි මුනිවරු බන්ධන නසා දාන්නේ. අවසානයේ බිය කිසිවක් නැති නිවන දැකලා සතුටින් කල් ගෙවනවා. පතිලීන වරස්ස භික්ඛුනෝ භජමානස්ස විවිත්ත මාසන සාමග්ග්‍ය මාහු තස්ස තං සෝ අත්තානං භවනේන දස්සයේ හුදකලාවේ උතුම් දිවි ගෙවන සමන හට විවේකයේ තිබෙන ගිරි ගුහාවල සිටින විට තමා තුළ කිසි දුකක් නොමැති බව දකින විට එක් වෙලා වසයිහි දහම සමගින් එවිට මුනිවරයා බන්ධන හැම එකක්ම නසලා හුදකලාවේ වාසය කරනකොට ඒ උත්තමයට දැනෙන්න ගන්නවා තමන් ගාව දුක හැදෙන මොකුත් නැහැ. දුක හැදෙන්නේ පිංගුතුනේ දුක්ඛ සමුදය තෘෂ්ණාව. තෘෂ්ණාව නැතිනම් දුක් හැදෙන කිසිවක්ම නැහැ. කිසිවක්ම ඇත්තේ නැහැ. තෘෂ්ණාව චන්දරාගය නිසාමයි දුක හටගන්නේ. ඉතින් දුක් නැසූ මුනිදු සැනසille වාසය කරනවා. දුක් නැසීම පිණිස උදව් වුණ දුක් නැසීමට අවශ්‍ය ආර්ය ප්‍රඥාව ඉපද වූ ධර්මයත් එක්කම එකතු වෙලා වාසය කරනවා. වෙන කිසිවක් නැහැ පින්වතුනි මේ ජීවිතේ අපි එක් වී වාසය කරද්දී අපට සැප සලසන වෙන කිසිවක්ම නැහැ ධර්මය ඇර. සබ්බත් මුනි අනිස්සිතෝ නපියං කුබ්බති නෝපි අප්පියං ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවෙන මුනිදු හට නැත කිසිත් කැමැති අකමැති කරුණ. ආසාව දුරු කරපු මුනිවරයාට කැමැති කියලා විශේෂ දෙයක්වත් නැහැ කියනවා. අකමැති කියලා විශේෂ දෙයක්වත් නැහැ කියනවා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයිද? කැමැති, අකමැති, රුචි, අරුචි, ආසා නැති. මෙහෙම නැද්ද අපිට? මේ බැඳීමත් එක්ක තමයි ඔක්කොම ප්‍රශ්න. තස්මින් පරිදේව මච්චරම් පන්නේ වාරි යථාන ලිප්පති. ඉතින් මේ මුනිවරයාගේ ජීවිතේ මේ වගේ වැළපීම මසුරුකම කියන එක ඔහු ගාව ගැලෙන්නේ. දිය බිඳකින් නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන වැළපීම මසුරුකම කියන ඒවා හරියට නෙළුම් පතේ නොතැවරී බිම වැටෙන දිය බිඳු වගේ මේ මුනිවරයාගේ ජීවිතෙන් බැහැර වුණා. උච්චර සැනසුමක්ද? මේ සැනසුම පිංගතුනේ සම්බුදු සසුනින් පරිබාහිර තැනකනම් ඇත්තේම නැත. සම්බුදු සසුනින් පරිබාහිර තැනක මේක නෑ. උදබින්දු යථාපි පොක්ඛරේ පදුමං වාරි යථාන ලිප්පති එවං මුනි නෝ පලිප්පති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් පත නොරඳෙනා පැම් පොදක් විලසටම ඇසූ දුටු හා සුවඳ රස පහස සැවොමටම නොමැලෙයි මුනිතුමා පැන් පොදක් විලසටම ඇල්මක් නැති සැනසුණු ජීවිත දෝනෝ නහීතේන මඤ්ඤති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා තමා දකිනා අසන සුවඳ රස පහස ගැන
රහත් මුනිතුමාහට සිතක් නැත එහි රැඳෙන. බන්ධන අත්හැරපු නිසා හිතක් රැඳෙන්නේ නැහැ කියනවා. දකින රූපෙක, අහන හඬක, නාසයට දැනෙන ගඳ සුවඳක, දිවට දැනෙන රසයක, කයට දැනෙන පහසක. නමුත් අපි බන්ධනත් එක්ක ඉන්නකොට බලන්න පින්වතුනි රූපේ වශයෙන් බැඳෙනවා. අනේ මෙබඳු සුන්දර සුකුමාල මොලකැටි හුරතල් අපි මෙහෙම රූපේ වශයෙන් බැඳෙනවා. හඬෙන් බැඳෙනවා. ඊළඟට ගඳ සුවඳ වශයෙන් බැඳෙනවා. ඊළඟට රස මුල් කරගෙනත් බැඳෙනවා. පහසිමුත් බැඳෙනවා. පහසින් බැඳෙන බන්ධනේ ගොඩාක් තදයි. එහෙම බැඳෙනවා. ඉතින් එහෙම බැඳිලා ඒ ගත කරන ජීවිතයක් රහත් මුනිතුමාට ඇත්තේ නෑ. නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති නහිසෝ රජ්‍යති නෝ විරජ්‍යති. නොම සිතයි සැනසුමක් ලබන්නට නොමගකින් සැනසුම හොයනවා කියලා කියන්නේ සාමාන්‍ය මනුස්සයා හොයන පිළිවෙල. සාමාන්‍ය මනුස්සයා හොයන්නේ සැනසීමක් නැති තැනක සැනසීමක්. හරියට ගින්නකින් සීතල හොයනවා වගේ. ගින්නකින් සීතල හොයනවා වගේ සැනසීමක් නැති තැනක සැනසීමක් හොයනවා. ඒ නිසා පින්වතුනි සැනසීමක් නැති තැනක සැනසීම හොයාගෙන තමයි කිසි සැනසීමක් නැති සංසාර ගමනේ මේ වැටිලා ඉන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ අපි හිතක් හරි පිහිටුව ගන්න ඕන. මේ වද වේදනා විඳ විඳ යන ගමන මේකට ඇලිලා ඇති වැඩක් නෑ. මේකේ ප්‍රිය විප්‍රයෝගයෙන් කොච්චර ගුටි කනවද? අප්‍රිය සංප්‍රයෝගයෙන් අප්‍රිය අමනාප දේවල් එක්වීමෙන් කොච්චර ගුටි කනවද? නාකිවීම, ලෙඩවීම, මරණය මේ හැම දේ මැද ගුටි කකා ගත කරන මේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕන කියන එකේ හිත පිහිටවන්න. ඒද මේ හිත පිහිටුවා ගන්න මුනිවරයා අමෘත නිවනේ සැනසෙද්දී ඒ නිවන පවා ඒ නිවන කියන දේ ගැන පවා නොඇලුණු සිතක්ම රාගේ නැසූ මුනිවරයාට ඇලෙන්න තැනක් නෑ. නොඇලුණු සිතක්ම ඒ මුනිවරයාට තියෙනවා. ඒ නිවන ගැන මුනිවරයාට තියෙන හැඟීම මෙන්න මෙහි වගේ එකක්. ඒතං සන්තං එයමයි ශාන්ත ඒතං පනීතං එයමයි ප්‍රනීත යදිදං සබ්බ සංකාර සමතෝ. මේ හටගත්ත හැම දෙයකින්ම උපදින දුක් සංසිතී කියපු සබ්බූ පදි පටි නිස්සග්ගෝ සියදු කෙලෙස් සහිත කර්මයන් කෙලෙස් ගැට නැසී ගිය තණ්හක්කයෝ තණ්හාව ඡේ වී ගිය විරාගෝ තණ්හාවට නොඇලුණු සසරට නොඇලුණු නිබ්බානං නිවනමයි සැප කියලා. ඒ හැඟීම විතරයි එතනක් තියෙන්නේ. නිවනමයි සැපය කියන එක. පින්වතුනි අපි හොඳට මේ අර්ථයන් තේරුම් අරගෙන හිත පහදවා ගත යුතුයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සියලු දුක් නසනා පරම ගම්බීර ධර්මයට. ඉතින් අදත් අපි මේ සාකේත ජාතකය මුල් කරගෙන ඒ වගේම ජරා සූත්‍ර දේශනාව මුල් කරගෙන බොහොම වටින සාරවත් බණපදයක් ශ්‍රවණය කළා. මේ බණපදේ එදා බුදුරජාණන් වහන්සේ අර සාකේත නුවර බ්‍රාහ්මණ ජෝඩුවගේ ආදාහනයේ මොහොතේ වදාරද්දී බොහෝ දෙනෙක් තමුන්ගේ ජීවිතයට යහපත සලසා ගත්තා, අභිවෘද්ධිය සලසා ගත්තා. ඉතින් අපිත් අද අපේ ජීවිතයට මේ ධර්මයෙන් යහපතක් සලසා ගත යුතුමයි. අපේ ජීවිතයට මේ ධර්මයෙන් යහපත සලසාගෙන මේ ඉපදෙන මැරෙන සසර ගමනේ දුක් විඳමින් යන අතිශය කටුක අතිශය කරකස සාංසාරික චාරිකාව නැවැත්වීම පිණිස පවතින උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වතුන්ලා තම තමන්ගේ ජීවිතවලට උපදවා ගන්න. අද මේ විදිහට ධර්ම දානයන් සිදු කොට අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මය වූ මීට 3 මාසකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු අවුරුදු 5ක් වයස ඇති පින්වත් ආර්යම් නිලස්නී රත්නායක සිඟිති දුවට සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ දුවගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. මේ ධර්ම දානමය පින්කමේ අනුහසින් ඒ සිඟිති දුවට
ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව පිනෙන් සැපවත් වෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය 2021 ඔක්තෝබර් මාසයේ 7 වන දින ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා ගොස් සිටියේදී හදිසියේම අසනීපයට පත්වීම හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුනා වූ අවුරුදු 5ක් වයස ඇති ඒ පින්වත් ආර්.එම්. නිලස්නී රත්නායක සිඟිති දුවට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්ම දානය සිදු කරන ඒ සිඟිති දුවගේ ආදරණීය මෑණියන් වන WD පියුමි මදුෂානි මෑණියන්ගේ නමිනුත් ආර්.එම්. රසික රත්නායක පියාණන්ගේ නමිනුත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන පැතුමින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් එම දියණියගේ සුජීවත්ව සිටින WD පියුමි මදුෂානී ධර්මරත්න මෑණියන්ට අනුමෝදනා වෙත්වා. ආර්.එම්. රසික රත්නායක පියාණන්ටත් අනුමෝදනා වෙත්වා. ආර්.එම්. මල්ලිකා කුමාරිහාමි ආදරණීය මිත්තණියට WD සුනිල් ධර්මරත්න ආදරණීය සීයාට WD අයෝමි තාරකා ධර්මරත්න ආදරණීය පුංචීට WD සජිත් කනිෂ්ක ධර්මරත්න ආදරණීය මාමාට ලෙවිනි යෙහාරා අත්තනායක නැගණියට නන්දාවතී මිත්තණියට ආර්.එම්. සෝමපාල සීයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව ඒ පින්වතුන්ලාගේ යම් මේ කායික මානසික දුක් පීඩා වෙද්ද ඒ සියලු කායික මානසික දුක් පීඩාවෝ සියල්ල දුරු වෙත්වා. කායික සැප මානසික සැප කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව සැලසේවා. දෙවියන්ගේ රැකවරණයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් පින්වතුන්ලගේ ජීවිතවල අභිවෘද්ධීන් සැලසේවා. බාධා කරදර දුරු වේවා. පෙනෙන නොපෙනෙන බාධාවෝ දිරුම් දිරු වී සැනසille සුවසේ ජීවිත ගත කරන්නට අවකාශ සැලසේවා. ජීවිතයට යහපත සැපත සැනසෙල්ල සලසා ගැනීම පිණිස තවදුරටත් පින්වතුන්ලාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා. ධර්ම දානය සිදු කළා වූ පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන් විදුලියේත් කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම අද දහම් ශ්‍රවණයේ යෙදුණු සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.